කොට්ටගලිසන් ඇඳගත්තා 7-8 දෙනෙක් රිංගුවගෙට මං කෑග හැව්වා මේ ළමයි ඉන්නේ ඇතුලේ පොඩි එවුන් ඉරියර කරන්න එපා එහෙම කියනකොට මට වැන්නා. මේ මව සිහිපත් කරන්නේ ඇගේ සැමියාට 88 89 භීෂණ සමයේ අත් වූ ඉරණම පිළිබඳවයි. එම යුගයේ මව්වරුන් බිරින්දෑවරුන් මෙවැනි අත්දැකීම් වලට මුහුණ දුන්නා. 1989 වසරේ සැප්තැම්බරයේ සිදු වූ මෙම සිදුවීමෙන් අපේ රටේ විශිෂ්ට දේශපාලන ගමනක නිරත වූ නිහතමානී චරිතයක අවසානය සනිටුවන් වුණා. භීෂණය හමුවේ තරුණ ජීවිත 64ක් බේරා ගැනීමට ක්‍රියා කිරීම හේතුවෙන් සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට එදා සිදු වූයේ අන් කවරෙකුටවත් නොව කම්බිකොටුවේ රාලහාමිටයි. එදා පැවති භීෂණය හමුවේ තම ප්‍රදේශයේ තරුණයන්ගේ ජීවිත බේරා ගැනීමේ වරදට ජීවිතයෙන් සමුගැනීමට සිදු වූ කම්බිකොටුවේ රාලහාමි හෙවත් විජේසේකර රාලහාමිගේ එම මහජන සේවාව ආරම්භ වූයේ අද ඊයේක නොවේ. ඒ 1954 දී. ඒ බණ්ඩාරනායක යුගය. අලුත් මහජන ආණ්ඩුවක් පත් වී සිටිනවා. ඉතාමත් මම පිටේ තමනාතුල මතකද කැමති. මහජන ආණ්ඩුවක් කියන වචනේ අපි ආරම්භයෙන් පිළිගන්නවා. අපි පුළුවන් උත්සාහයක් දරනවා. තරුණාන්සලගේ සේවයේ අපේ සත්‍ය ප්‍රමාණයට කරන්න. මේ නායකයාට දුම්පින් යෝධ ශක්තියක් වුණේ විජේසේකර රාලහාමි. ඒ නිසාම ඔහු 1960 වසරේ පැවති ඡන්දයෙන් ජයග්‍රහණය කර කිරිඳිවෙල වෑකේ ගම් සභාපතිවරයා බවට පත් වුණා. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා සමග සියනෑවි මහජන සේවාවට උරුදුන් විජේසේකර රාලහාමි 1960 සිට 1977 වසර දක්වාම මේ සභාපතිත්වය ඉසිලූවා. පලාතේ කාගෙත් දුක සැප සොයා බැලුවා. හැම වෙලේම සෙනග කෑකෝ ගහගෙන දුවගෙන එන කපා කොටාගෙනත් එන්නේ සෙනග රාලහාමි හම්බෙන්න. ඒ සමහර අයට අපි ඇඳුම් දීලා තමයි ඒගොල්ලෝ අරින්නේ එයාලට ඇඳ ගන්න ඒව නැහැ. 1980 වසරේදී දොම්පෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා බවට පත්වන කම්බිකොටුවේ රාලහාමි සිය සමාජ මෙහෙවර තවත් වේගවත් කරනවා. නමුත් 1977 දී මුළු රටටම අත් වූ ඉරණම දොම්පේටත් බලපෑවා. එම වසරේ පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 2600කින් පරාජයට පත් වුණා. ඉන්පසු එළඹි ජේ.ආර්. ජයවර්ධන යුගයේදී විශේෂයෙන් දොම්පේ හා පියගම පුළුල් වෙනසකට ලක් වුණා. ඇතමුන් ප්‍රකාශ කළේ මේ යුගයේදී මේ ප්‍රදේශවලට ලබා නොදුන්නේ ඉරහඳ පමණක් බවයි. නමුත් මිනිසුන් කම්බිකොටුවට තිබුණු බැඳීම අඩු කළේ නැහැ. එවන් වාතාවරණයක් යටතේ 1977 දී ඡන්ද 2600කින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් වූ දොම්පේ ආසනය 1983 වර්ෂයේ පැවති මැතිවරණයේදී ඡන්ද 935කින් ජය ගැනීමට කම්බිකොටුවේ රාලහාමිට හැකි වුණා. 1982 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ දොම්පේ ආසනය විතරක් නෙවෙයි මුළු ලංකාවේම විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. කොහොම වුණත් ඊට පස්සේ මේ ආසන තුල ගම්නියංගම් වල උනේ මහා භීෂණයක්. මම හිතනවා ඒක JVP භීෂණයටත් වැඩිය ලොකුයි. මිනිස්සු ගෙවල් වලට ගිහිල්ලා කණෙන් අල්ලගෙන ඇවිදින්න පාරවල් සුද්ධ කරනවා, ගිනි තියනවා, මිනිසුන්ට ගහනවා. ඒවා එකත් තිබුණේ අත් වශයෙන් දැන් ඉන්න තරුණ පිරිස් මේක දන්නේ නැහැ. ඔය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ විශාල ජයග්‍රහණය තියද්දි ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසනය ආසන 11-12ක් විතර වගේ තමයි මතක හැටියට ජයග්‍රහණය කළේ. එයින් එකක් තමයි දොම්පේ ආසනය. දොම්පේ ආසනයට නායකත්වය දුන්නේ දුරිප් විජේසේකර රාලහාමිගේ පියා විජේසේකර රාලහාමි. විජේසේකරයන්ගේ මේ ගමන තමන්ට අවාසිදායක බව තේරුම් ගත්තා සිට පාලකින් වගේම මිනි මරමින් රාජ්‍ය දේපල විනාශ කරමින් බලය අල්ලා ගැනීමට උත්සාහ කළ අයත් කම්බිකොටුවට ප්‍රචණ්ඩත්වය මුදා හැරියා. 1989 වසරේ රාලහාමි එතකොට දොර අරන් එළියට ආවා. අම්මෝ කියලා කෑ ගහනවා ඇහුණා මට. ඊට පස්සේ වෙඩි සද්ද ඇහුණා. තුවක්කුවෙන් හෝ රාජ්‍ය බලයෙන්
කම්බිකොටුවේ මහජන මෙහෙවර නතල කළ නොහැකි. ඒ අනුව ජනතාව වගේම නායකත්වයේ ඉල්ලීම මත 1991 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන කම්බිකොටුව රාල්හාමිගේ බිරිඳ කිසිදු තරගයකින් තොරව එය ජයග්‍රහණය කරනවා. කාලයේ මෙසේ කිවී යද්දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආශිර්වාදයෙන් අනුර බණ්ඩාරනායකයන්ට රට කරවීමේ අවස්ථාවක් උදා කර දී යුතු බවට මතයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් රට තුලත් ගොඩනැගීමට පටන් ගත්තා. මේ තත්වයේම කම්බිකොටුවටත් උදා වුණා. මවගේ ආශිර්වාදය ඇතිව කම්බිකොටුවේ රාල්හාමිගේ ජනතා මෙහෙවර ඉදිරියට ගෙන යාමට දුලිප් විජේසේකර තරුණයා තමන්ට දෙන්නේ ජනතාව ඉල්ලා සිටියා. කවදත් ජනතාව සමග සිටගත් කම්බිකොටුව ජනතා මතයට හිස නැමුවා. යුග මෙහෙවරේ තවත් පියවරක් තබමින් කම්බිකොටුවෙන් දුලිප් විජේසේකර තරුණයා දේශපාලනයට පිවිසියා. ඒ 1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයෙන් ඔහු එදා තම ආදරණීය ජනතාවගෙන් අපූරු ඉල්ලීමක් සිදු කළා. අපිට කවදාවත් මුදල් හදල් යාන වාහන තිබුණේ නැහැ. හැබැයි තාත්තා හම්බ කරපු ජනතාවක් හිටියා. ඒ සියලු දෙනා මේක රාශි වෙලා. මම එදා වේදිකාවේ කිව්වේ බස්නාහිර පළාත් සභාව කියන බස් එකේ ෆුඩ් බෝඩ් එකේ අන්තිම පඩියේ කකුලේ මාපට ඇඟිල්ලෙන් මාව උසලා තියන්න ඉතුරු හරිය මම බලා ගන්නම් කියලා ජනතාවට. එදා ඒ ආකාරයෙන් ජයග්‍රහණය කරා. වැඩ ගැන විතරක් කතා කරන මේ තරුණයා එදා බස්නාහිර පළාත් සභාවට වෙනස්ම අයෙකු වුණා. වැඩි කාලයක් ගියේ නැහැ. ඔහුට පළාත් සභාවේ අමාත්‍යංශ 10ක් බාර කෙරුණා. සමුපකාර, මහා මාර්ග, විදුලිය, ජලය, වෙළඳ ආදී විෂයන් රැසක් ඔහු යටතට පැවරුණා. ඒ පමණක් නොවේ. මේ පළාත් සභා අමාත්‍යවරයා අවස්ථා කීපයකදීම මහ ඇමති දුරේද වැඩපැළුවා. දුලිප් විජේසේකර මැතිතුමා ඒ කම්බිකොටුව රාල්හාමි නවත්තපු තැන ඉඳන් සිය දේශපාලන කටයුතු ප්‍රගතිශීලී ගමන් මඟ ඉදිරියට ගෙන යන්න දායක වෙලා පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා ඒක ජයග්‍රහණය කරලා ඊට පස්සේ ජනතා විශ්වාසය තුලින් පළාත් සභාවේ අමාත්‍යවරයෙක් බවට පත් වෙලා තව තවත් ජනතාවට සමීප වීමේ ප්‍රතිඵලයක් හැටියට එතුමා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉදිරියට කටයුතු කරගෙන යනවා. කොහොමනත් එතුමා කතාවට වඩා වැඩ තමයි තියෙන්නේ. ඒක නිසා තමයි අඛණ්ඩව දිගටම වැඩි සද්දයක් නැතුව මේ සියලු මැතිවරණ ජයග්‍රහණය කෙරුවේ. දුලිප් විජේසේකරයන්ගේ දේශපාලන ජීවිතයේ තීරණාත්මක මැතිවරණ වසරක් වුණේ 2004 වසරයි. ඒ එම වසරේ පැවති මහ මැතිවරණයයි. ඒ වන විට දුම්පේ ආසන සංවිධායක දුරයක් නොමැතිව 97%ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට ඔහුට එදා හැකි වුණා. එමෙන්ම ඒ වසරේ පැවති පළාත් සභා මැතිවරණයෙන් දුම්පේ මැතිවරණ කොට්ටාශයෙන් 22000කට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔහු යලිත් පළාත් සභාවට පිවිසියා. එහිදී මහා මාර්ග සමුපකාර ඇතුළු අමාත්‍යංශ ගණනාවක් දුලිප් විජේසේකරයන් වෙත පැවරෙන්නේ අඩුවෙන් කතා කරන වැඩියෙන් වැඩ කරන මේ මිනිසා ගැන නායකත්වයේ හොඳ හැටි දන්නා නිසායි. පළාත් සභාවට පමණක් නොව ජාතික දේශපාලනයේද දුලිප්ගේ සේවය අවශ්‍ය කෙරුණා. ඒ නිසාම මේ ළඟට පැමිණි මහා මැතිවරණයට ඉදිරිපත් වන ලෙසට ඔහුට නායකත්වයෙන් උපදෙස් ලැබුණා. නායකත්වයට ගරු කිරීම ඔහුගේ ක්‍රමයයි. ඒ ගුණය ඔහුට තම පියාගෙන් උරුම වූවා. නායකත්වයෙන් පොදු මහා ජනතාවගේ නොමද ආශිර්වාදයෙන් දුලිප් විජේසේකරයන් 2008 වසරේ මේ මාසයේදී තියවන්නාව තරණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා. එපමණක් නොව එවකට ශ්‍රී ලංකා පක්ෂය කර වූ එමින්ම ජනාධිපති දුරේතර වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා දුලිප් විජේසේකරයන් බියගම ආසන සංවිධායකවරයා ලෙස පත් කිරීමට පියවර ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ යෝධයින්ගේ රජදහනක් වූ බියගම දුලිප්ට බාරදීම හිස මත තැබූ මහා බරක් වුණා. නමුත් ඔහු සැලුනේ නැහැ. වෙනදා වාගේම කෑගසන අයට ඒ සඳහා ඉඩදී ඔහු ඔහුගේ වැඩ කොටස ඉටු කළා. වැඩි කලක් ගත වූයේ නැහැ. එහි ප්‍රතිඵල වසර දෙකකින්ම ලැබුණා. 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී බියගම ප්‍රාදේශීය සභාවේ ඵලය එක්සත් ජාතික පක්ෂයෙන් උතුරා ගැනීමට දුලිප් විජේසේකරයන්ට හැකි වුණේ ඒ අනුවයි. එක්සත් ජාතික පක්ෂයට මේ ප්‍රාදේශීය සභාවේ බලය අයිමි වුණේ වසර 9කට පසුවයි. විශේෂයෙන් අද වෙන විට රටේ තාරුණ්‍ය කියන්නේ ඔවුන්ගේ කැමැත්ත තියෙන්නේ එක්
දේශපාලන පක්ෂයක් හෝ එක් මතවාදයක් නියෝජනය කරමින් නෙවෙයි. විශේෂයෙන් මමත් වර්තමානයේ තුල කිසිදු දේශපාලන මතයක් නොදරන අයෙක්. ඒ නිසා මම හිතනවා විශේෂයෙන් දොම්පේ ආසනය තුල දේශපාලන අධිකාරිය දිහා බලද්දී දකින්න එක් සුවිශේෂී පුද්ගලයෙක් දුලිප් විජේසේකර මැතිතුමා. එතුමා ගැන මම දකිනවා හොඳ නිහතමානී ගති ලක්ෂණ තිබෙන කෙනෙක්. වර්තමානයේ තාරුණ්‍ය මධ්‍යස්ථයි. ඒ නිසා එතුමාගේ නිහතමානී බව අපි දකිනවා. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම දුලිප් විජේසේකරන් යනු මුල මතක තියෙන නායකයෙක්. කම්බිකොටුවේ මහත්මා දේශපාලනයේ නියමුවා වූ දුලිප්ගේ පියා නැත්නම් කම්බිකොටුවේ රාලහාමි ඒ ගමන ආරම්භ කළ අනුරාගුඩ කොට්ටාශයට කෘතගුණ දැක්වූ ආකාරයේම ඒ සඳහා හොඳ උදාහරණයක්. අනුරාගුඩ හා ඒ අවට ගම්මානවල ජනතාවට ලෙඩකදී බෙහෙත් ගැනීමට නගරයට ඒමේ අපහසුතාව තේරුම්ගත් දුලිප් විජේසේකරයන් අලංකාර මධ්‍යම බෙහෙත් ශාලාවක් ගොඩනැගුවා. එතුමාගේ ඒ සේවාව නිසාම අද බොහෝ දෙනෙකු සුවපත් ජීවිත ගත කරනවා. මේ මහජන සේවකයාගේ සේවාව දොම්පිට පමණක් සීමා වුණේ නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාම එම සේවාව විහිදී ගියා. බියගම මැතිවරණ කොට්ටාශයට පමණක් එතුමන් කළ මෙහෙය ගැන විමසා බැලීම ඒ සඳහා ප්‍රමාණවත්. බියගම හෙය්යන්තුඩුව මාතෘ සායනය ඉදිකරමින් ගැබිනි මාතාවන් සඳහා මේ ජනතා නායකයා තුළින් අදවන විට සහන ලබන පිරිස දහස් ගණනක්. බියගම යනු එක්තරා ලෙසකට රටේ ආර්ථිකයට පනතින කම්හල් නිෂ්පාදනාකාර ගබඩා ආදී දහස් ගණනක් පවතින ප්‍රදේශයක්. එබැවින් එම ප්‍රදේශයට ජලය විදුලිය වැනි යටිතල පහසුකම් නොමැති වූහොත් පත්වන තත්ත්වය වචන වලින් කිව නොහැකි. මෙම තත්ත්වයේ තේරුම්ගත් අපේ නායකයා පට්ටිවිල කේන්ද්‍ර කරගනිමින් බීගම ජල යෝජනා ක්‍රමය ආරම්භ කළා. ව්‍යාපෘතියේ පළමු අධීර අවසන් කිරීමට එය ආරම්භ කළ දුලිප් විජේසේකරයන්ට හැකි වුණා. ඒත් සමග මහින්ද රාජපක්ෂ රජය බිඳවැටුණා. රටට අඳුරු යුගය උදා වුණා. ජල යෝජනා ක්‍රමේ ඉතිරි අධීරත් ක්‍රියාත්මක කිරීමට බලයට ආ එක්සත් ජාතික පක්ෂයට හැකි වුණේ නැහැ. වසර 4.5ක් යනතුරු එය සම්පූර්ණ කළේ නැහැ. දුලිප් විජේසේකර නම් නිහඬ සමාජ සේවකයා අපේ රටේ සංවර්ධන ඉතිහාසයේ නොමැකෙන නමක් තැබූ චරිතයක්. මහින්දෝදය විද්‍යාකාර ගොඩනැගීමෙන් ඔහුගේ නම වාර්තා අතරට එක්වුණා. එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් එවකට අමාත්‍යවරයෙකු සිටි බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකත්වයෙන් දිවින පුරා සෑම මැතිවරණ කොට්ටාශයකම මහින්දෝදය විද්‍යාකාර දෙක බැගින් ඉදිකෙරුණා. දැයි දරුවන් හෙට ලෝකයට ගැලපෙන දැනුමින් හා කුසලතාවන්ගෙන් සන්නද්ධ කිරීම එහි අරමුණ වුණා. එසේ වුවද බියගම මැතිවරණ කොට්ටාශයේ එවැනි විද්‍යාකාර දෙකක් වෙනුවට 4ක් ඉදිකිරීමට දුලිප් විජේසේකරයන් සමත් වුණා. එය කෙසේ සිදු වූයේද යන්න අදටත් රහසක්. මෙවැනි ඇදහිය නොහැකි සංවර්ධනයක් සිදුවෙද්දී 2015 වසරේදී කුමන්ත්‍රණකාරී ලෙස බලය ලබාගත් එක්සත් ජාතික පක්ෂය සිදු කළේ දැයට ඉතා වැඩදායී මෙවැනි ව්‍යාපෘති නතර කිරීමයි. නැතහොත් වැඩ අවසන් කර තිබූ විද්‍යාකාරවල මහින්දෝදය යන නම ඉවත් කිරීමයි. දුලිප් විජේසේකරයන් ඉදිකළ විද්‍යාකාර 4න් එකක් වන මල්වානේ විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාකාරයටද අත්වූයේ එම ඉරණමමයි. ජනවාරි 8 වෙනිදා මහින්ද මහත්තයා පරිදිච්චෙන් පස්සේ මේ බිල්ඩින් මහින්දෝදය බිල්ඩිම සම්පූර්ණ කරලා තිබ්බේ. යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ යහපාලන ආණ්ඩුවෙන් ඇවිල්ලා මේ පළකෙත් පෙරලලා මහින්ද මහත්තයා හදපු බිල්ඩිම සම්පූර්ණයෙන්ම ඒගොල්ලන් අදුව වගේ විවෘත කරලා ලොකු මේ පම්පෝරියක් දාලා ගියා. ඇත්තටම මුස්ලිම් ජනතාව කවදාවත් රැවටෙන්න එපා. මේ අවුරුදු 4මාරක් අපිට කරපු දේවල් අපිට දන්නවා. අපේ සහෝදර කියන අන්වර අයියේ මේ පාර අපි දුලිප් ඇමතුමාට වැඩ කරනවා අනිවාර්යෙන්. අනිවාර්යෙන් මේ මනුෂ්‍යත්වයට ඕන දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන් කියලා. අපි අනිවාර්යයෙන්ම දුලිප් විජේසේකර ඇමතුමා හරහා සංවර්ධනය කරන්න පොරොන්දු වෙනවා. බියගම කර්මාන්ත පුරයක් බවට පත්වීමත් සමග වෙනත් ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් සමග නාගරීකරණය වැඩි වුණා. එහෙත් ජනතාවගේ කායික මානසික සුවය ගැනද මේ ජනතා නායකින් කල්පනා කළා. ඒ අනුවයි මැතිවරණ කොට්ටාශය පුරා ඇවිදින මන්තීරු ආරම්භ කෙරුණේ. එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙවැනි ව්‍යාපෘති සඳහා ලබා දුන් සහායද සුළුපටු නොවේ.
මෙවැනි ව්‍යාපෘති ගණනාවක්ම එම යුගයේදී ක්‍රියාත්මක කෙරුණා. සැබෑ නායකයන් හඳුනාගත හැකි වන්නේ දුකකදී කරදරයකදී. එසේත් නොමැතිනම් ගැටලුවක් ඇතිවන විට ක්‍රියා කරන ආකාරය අනුභවට කියමනක් පවතිනවා. එය සත්‍යයක් බවට තහවුරු වන්නේ ඩොලිප් විජේසේකරයන්ගේ ක්‍රියාකලාපය විමසන විටයි. කොරෝනා ව්‍යසනය නිසා අපේ රට පමණක් නොවෙයි. ලෝකයේම එක තැනක නතර වුණා. ඒ නිසා අනාගතයේ අපට එල්ලවිය හැකි අභියෝග කල් ඇතිව හඳුනාගත්තා. ඊට විසඳුම් සෙව්වා. බියගම ප්‍රාදේශීය සභාව මෙන්ම පෞද්ගලික අංශයේ මෙහෙයවීමෙන් ප්‍රදේශයේ කුමරු අක්කර 500ක් අස්වැද්දීම ආරම්භ කෙරුණේ ඒ අනුවයි. මේ ඇතැම් කුමරු වසර 40කින්වත් වගා කරු නැහැ. ඒ නිසාම ඇලවේලි කඩා බිඳ වැටී තිබුණා. කොරෝනා පැවති යුගයේ දිවයිනේ කිසිදු ප්‍රදේශයක නොවුණු තරම් කෘෂි නවෝදයක් බියගම සිදු වූ බව අවිවාදයෙන් පිළිගත යුතුයි. පෙර රජ දවස සිහිපත් කරමින් බත බුලතින් පිරිස් සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් මෙම කෘෂි නවෝදයේ ආරම්භය ඉතා දුෂ්කර එකක් වුණා. ඒත් නායකත්වයේ නිසි අධීක්ෂණය නිසාම එම අභියෝග ජයගත්තා. කොරෝනා පාලනය කර මාස කීපයකින් රට විවෘත කරන විට බියගම සිදු කළ එම වගාවන්ද සාර්ථක වී තිබුණා. කතාවට වඩා ක්‍රියාවෙන් බොහෝ දේ ඔප්පු කර පෙන්වන මෙවැනි නායකින් රට ඉල්ලා සිටින යුගයයි මේ. දුලිප් විජේසේකර මැතිතුමත් එතුමාගේ නායකත්වයෙන් අපි එතුමාගේ උපදෙස් අනුව ඒ වගේම එතුමාට සහයෝගය දෙමින් ප්‍රාදේශ සභාවක විය යුතු සේවාවන් අපි හරියාකාරව ඉෂ්ට කළා. ඒ වේදී එතුමාගේ බලය අපිට පෙන්වන්න ආවේ නැහැ. අපි නිදහසේ ස්වාධීනව ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හැටියට මට වැඩ කරන්න හැකියාව ඇති වුණා. ඒ වගේම අපේ උපසභාපතිතුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමටත් ඒ නිදහස තිබුණා. බියගම ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ අපේ මන්ත්‍රීවරු 30 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා. මේ සියලු දෙනාම එකට එක්කව වෙලා දුලිප් විජේසේකර මැතිතුමා මෙවර පාර්ලිමේන්තුවට යවන්න අපි සියලු දෙනාම කටයුතු කරනවා. දොම්පේ පමණක් නොව බියගම ජනතාවද නිතතින්ම මේ අපුරු නායකයා සමග අත්වැල් වැඳගත්තා. ඒට හොඳම උදාහරණය වන්නේ 2010 වසරේ පැවති මහා මැතිවරණයෙන් ජයගෙන දුලිප් විජේසේකරයන් දෙවන වරටත් පාර්ලිමේන්තුවට පිවිසීමයි. 2010 වසරේ පැවති මැතිවරණයේදී බියගම පමණක් නොව දොම්පේ මැතිවරණ කොට්ටාශයෙන්ද විශිෂ්ට ප්‍රතිඵලයක් අත්කර ගැනීමට මේ පුංචි මිනිසාට හැකි වුණා. දොම්පේ මැතිවරණ කොට්ටාශයේ ලබාගත් ඡන්ද ප්‍රතිශතය 71.9ක් වුණා. එය එම මැතිවරණයේදී මෙරට මැතිවරණ කොට්ටාශයකින් ලැබූ තුන්වන වැඩිම ඡන්ද ප්‍රතිශතය ලෙස වාර්තා අතරට එක්ව තිබෙනවා. වසර 2010 වන විට අපේ රට ස්වාභාවික ආපදාවන් රැසකට මුහුණ දී සිටියා. ඒ නිසාම ආපදා කළමනාකරණය සඳහා වෙනමම අමාත්‍යාංශයක් ක්‍රියාත්මක කෙරුණා. දුලිප් විජේසේකරයන්ට වැඩක් පැවරුවහොත් එය නිසි පරිදි ඉටු කරන බව දන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමා රටට තීරණාත්මක ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යතුරය අපේ කතානායකවරයාට ලබා දුන්නා. මැතිවරණ ජයග්‍රහණයන් සඳහා ඇතැමුන් බොහෝ උප්පරවැට්ටි යෙදුවද මේ ජනතා සේවකයාට එවැනි කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ. ජනතාවගේ හදවතේ නායකයා බවට ඔහු පත්ව තිබීම ඊට හේතුවයි. 2015 වසරේ පැවති මහා මැතිවරණයේද දුලිප් විජේසේකරයන්ට අමුතු එකක් වූයේ නැහැ. එම ජයග්‍රහණයත් සමග පක්ෂ නායකත්වය හා පක්ෂයේගත් තීරණයට අනුව ඔහුට පැවරුණේ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුරයයි. ලැබෙන දේ කුමක් වුවද එයින් උපරිම සේවාවක් ඉටු කිරීම දුලිප් විජේසේකරයන්ගේ පියාගේද ක්‍රමය වුණා. ඒ නිසාම මේ පියා හා පුතා තනතුරු බාරගත්තේද ඇතැම් විට තනතුරු ප්‍රතික්ෂේප කළේද ජනතා මෙහෙවර ඉටු කිරීම යන කරුණු පදනම් වයි. ඇතමුන් තනතුරු පසුපස යද්දී කම්බිකුටුව පරපුරේ අය ඉතිහාසය පුරා සිදු කර ඇත්තේ ඊට හාත් පසින්ම විරුද්ධ වූවක්. 1985 වෙනකොට මගේ පියාණන් කරු සිරිමාව බණ්ඩාරනායක මැතිණියට ලිපියක් මගින් දැනුම් දුන්නා. මම දොම්පේ ආසනයෙන් ඉල්ලා අස්වෙනවා ගරුවන්ු බණ්ඩාරනායක මැතිතුමා නුවරඑළිය මස්කෙලියෙන් අපිට දොම්පෙට ගෙනත් දෙන්න. ආණ්ඩුවේ සිටියද විපක්ෂයේ සිටියද මේ පිරිසට අදාළ වන්නේ යම් ක්‍රියාමාර්ගයකින් ජනතාවට සිතක් සලසන්නේද නැද්ද යන්න පමණයි. බ්ලූ මැන්ඩල් කුණුකන්ද නායකගේ අවස්ථාවේදී කොළඹ කුණු දොම්පෙට රැගෙනීමට තීරණය කළා.
ඒ මොහොතේ ඩොලිප් විජේසේකරයන්ට උන් හිටිතැන් අහිමි වුණා. කුණු ලොරියට බෙල්ලදී දොම්පේ ජනතාව බේරා ගැනීමට ඔහු එදා ඉදිරිපත් වුණේ තවත් මද්දුම බණ්ඩාර කෙනෙකු දොම්පෙන් බිහිවී ඇති බව රටටම පෙන්වති. සෑම මොහොතකම ජනතා සේවය ගැන සැලකිලිමත් වන විජේසේකරයන් සෑම රුපියලකින්ම උපරිම සේවාවක් සැලසීම පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒ අනුව රජයෙන් වෙන් වූ සෑම ප්‍රතිපාදනයකින්ම උපරිම ප්‍රයෝජන ගැනීම ඔහුගේ ක්‍රමයයි. මේ අනුව 2015-2020 කාලයේ ලැබුණු රුපියල් ලක්ෂ 660ක මුදලින් උපරිම සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළා. මේ දුලිප් විජේසේකරයන්ගේ සේවාවෙන් බිඳක් පමණයි. 1999 වසරේ පටන් මේ අසහාය මිනිසා සිදු කරන සමාජ මෙහෙවර වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. මෙතෙක් කාලයක් ඒ දේශපාලන ගමන් මගේ දුලිප් විජේසේකරේ අමාත්‍යවරයා නොසැලී ඉස්සරහට ආවේ කම්බිකොටුවේ දේශපාලන ගමන් මග හොඳාකාරවම අධ්‍යයනය කරමින් පියාගේ අඩිපාරේ ගමන් කරපු නිසාත් මවගේ උපදේශයන් තුළ ක්‍රියාත්මක වීම නිසාත් ඒ වගේ ප්‍රදේශයේ මහා සංඝරත්නයගේ ආශිර්වාද නිරන්තරයෙන් ලබනවා. කම්බිකොටුවේ පුතා කිව්වහම මේ ප්‍රදේශයේ නොදන්න කෙනෙක් නැහැ. ආගමික වත්පිළිවෙත් ප්‍රදේශයේ මහා සංඝයා මුල් කරගෙන සිදු කරන්නේ වික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදයේ සෑම වෙලාවකම එතුමාට ලැබෙනවා. ඒ අනුව 2030 මහා මැතිවරණයේ වෙන විටත් දුලිප් විජේසේකර අමාත්‍යතුමාට ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාගේ වෙනත් ආගමික නායකයන්ගේ ආශිර්වාදයේ නොඩුව ලැබෙනවා. ඒ අනුව අපේ ප්‍රාර්ථනාවන් මෙවර මහා මැතිවරණයේදී දුලිප් විජේසේකර එමෙතුමාට පාර්ලිමේන්තු ජයග්‍රහණය කරන්නත් අමාත්‍ය ධූරයක් ලැබෙන්නත් කියන එකයි අපේ බලාපොරොත්තු. මේ ඔහු කළ සේවාවන් බිඳක් පමණයි. ගං වතුරට හසු වූ අයට තමන්ගේ නම සටහන් කර කෙසෙල් ගෙඩි බෙදමින් රූපවාහිනියේ හෝ සමාජ මාධ්‍ය ජාලවල නම ප්‍රචාරය කරගන්නා දේශපාලනඥයන් සිටින රටක අපේ කතානායකයා කිසිදා ප්‍රසිද්ධියට ගියේ නැහැ. ඒ නිසා බොහෝ මාධ්‍ය ඔහු සොයා පැමිණියේද නැත. ඒ නිසාම ඇතමුන් ප්‍රකාශ කළේ කම්බිකොටුවේ පුතා ගෝඨාභයටම ගැලපෙනවා යනුවෙනි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද නිහඬය. නමුත් කළ යුත්ත සද්ද බද්ද නැතිව ඉටු කරයි. දුලිප් විජේසේකරයන්ගේ චරිතයද එසේමය. ඒ අනුව ඇතමුන් මේ චරිත දෙක එකසේ සැලකීමද සාමාන්‍ය දෙයක්. නූතන දේශපාලනඥයෝ වැඩි දෙනෙක් අගය කරන්න බෑ. එනවට වැඩිය මහා ලොකු ධනයක් හොයාගෙන දේශපාලනයේ ධනෝපායන මාර්ගයක් හැටියට භාවිතා කරන බව අපට පැහැදිලිවම පේනවා. නමුත් විජේසේකර රාලහාමි නැත්නම් කම්බිකොටුවේ රාලහාමි ඒ ගණයට අයිති වෙන්නේ නැහැ. ජනතා ප්‍රසාදය ඉබේම ලැබෙන්නේ නැහැ. ජනතාවට හිතවත් වීම නිසා දුලිප් විජේසේකර මැතිතුමා ඒ තත්ත්වයට පත් වුණේ. අර ප්‍රයාගෙන් ලැබිච්ච පන්නරය තවදුරටත් දීප්තිමත් කරගෙන දැඩි කැපවීමකින් එතුමා සේවය කරනවා. හැම වෙලේම එතුමා ඉන්නේ මහජනයාගේ පැත්තේ. ඇත්තෙන්ම බොහෝ මැතිවරු දිනුවයින් පස්සේ සමාජයේ නැහැ. ඒ වුණාට පොළට ගියත් හන්දියට ගියත් අපේ දුලිප් විජේසේකර මැතිතුමා තමුන්ගේ ආධාරකාරයොත් එක්ක පයින් ඇවිදිමින් කටයුතු කරනවා දකින්න පුළුවන්. මහජනයා අතර නිතරම ගැවසෙමින් එතුමා ඉන්නේ. ජනතාව දෙස බලා ඕනෑම දේශපාලන තීන්දුවක් ගැනීමද කම්බිකොටුවට අරුම වූවක්. කම්බිකොටුවේ රාලහාමි 1985 දී අනුර බණ්ඩාරනායක මහතාට දොම්පේ පාරගන්නයි ආරාධනා කිරීම ඊට හොඳම උදාහරණයක්. එම ඉතිහාසය දශක 3කට පසු අලුත් කෙරුණා. ඒ පක්ෂයේ තීරණයකට අනුව 2015 දී ආණ්ඩුව පිහිටවීමට එක් වූ දුලිප් විජේසේකරයන් ඒ ආණ්ඩුව කරපු එක්සත් ජාතික පක්ෂය රටට එරෙහිව ගෙන යන වැඩපිළිවෙල හමුවේ නිහඬ මිනිසා සිංහනාද කිරීම ඊට උදාහරණයක්. රටට ජනතාවට සේවය කළ නොහැකි නම් ඇමති පට්ටම් තුට්ටුවකටවත් මායිම් නොකළ මේ නායකයා
එදා පාර්ලිමේන්තුවේදී ඒ බව තහවුරු කළා. දුලිත්ගේ තාත්තා එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ වැඩි කාල මැතිව කම්බිකොට වෙරානම් අපේ තාත්තලාත් එක්ක දේශපාලනය කළේ. දුලිත් කවදාවත් කලබල කරන කෙනෙක් නෙමෙයි. දින 100 ආණ්ඩුවේ අමතිකම් ගන්නකොට හැමෝම ගිහිල්ලා දුලිත් එහෙම අමතිකමක් ගන්න නැති. අපිට ඕන වුණා එක්කෙනෙක්ව කාවරි එක්කෙනෙක්ව දෙන්නෙක්ව මෛත්‍රීගේ පිළකාවට එතන ගිහිල්ලා ඇතුළත වෙන දේවල් හොයන්න කොහොමද කියන්නේ. හැබැයි මතක තියාගන්න දුලිත් හැමදාම අපිත් එක්ක එතන හිටියා. හදවතෙන් හිටිය අපිත් එක්ක. දුලිත් ඇමතුමා තමයි ඉස්සෙල්ලාම අපිට පුළුවන් වුණේ ගන්න මොකද එතුමා අපි ගාව හිටපු එක. ප්‍රසිද්ධිය අපි එතුමාව ගත්තා. ඒ නිසා තමයි මම කිව්වේ මම එතුමාගෙන් වගේ කියනවා. මට මතකයි බියනම රැස්වීමට ඇවිල්ලා දුලිත් ඇමතුමාත් එක්ක පළවෙනි රැස්වීමේදී කාන්තාව කෑ ගැහුවා. මම එදා ඔබතුමාලට කිව්වා දුලිත් ගෙනාවෙන් අපි දුලිත් ඇරිය කියලා. එදා ස්ථාවරයේ ඉඳගෙන තමයි මම අද ඔයගොල්ලන්ට ඒ කතාව කිව්වේ. කවුරු මොනවා කිව්වා? තමුන්නාන්සලාගේ පළවෙනි මනාපය අංක 4ට දුලිත් පාවිච්චි කරන්න. ජනතාවට ආදරය කරන නායකයන් අද සිටින්නේ ඉතා අල්පයක්. ජනතා විශ්වාසය සුරකිමින් ජනතාවට ආදරය කරන සැබෑ නායකයෙකු බව මේ නිහඬ මිනිසා මේ වන විට ක්‍රියාවෙන්ම පෙන්නුම් කර අවසන්. දුලිප්පාගේ රටට වැඩක් කරන්න පුළුවන් මනු පුතෙක් ලැබීමකට මම ගොඩක් සන්තෝෂ වෙනවා.